ධාතු ගැන ඒ වගේම අපි නොදන්න මේ වෙනත් ලෝක ධාතු දස දහසක් ලෝක ධාතුව ද්විසහස්ත්‍රී ත්‍රිසහස්සී චතුසහස්සී මේ විදිහට මේ විශ්වය ගැන මහා පුදුම අවබෝධඥානයක් ඇතුව මේ ලෝක ධාතු ගැන පුදුමාකාර දැනුමකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ අනෙක් සත්වයන්ට සාමාන්‍ය ලෝකඉන්න මනුස්සයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක විශේෂයන් අචින්ත්‍යයි. සාමාන්‍ය කෙනෙක් මේ විශ්වය ගැන ලෝකයේ ගැන කොහොම දෙහෙම වෙන්න පිට සක්වල කොහොමද සත්වයෝ ඉන්නේ ඕවා හොය හොයා ඒ ගැන විමස ඉන්න ගියොත් ඔහු එක්ක විපිලිසර භාවයට පත්වෙනවා මිසක් ඔහුට මේ ලෝක විශේ නං සාමාන්‍ය කෙනෙකුගේ නුවනකට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඒ වගේමයි බුද්ධ විෂයත් අචින්තය. බුදු කෙනෙකුගේ හැකියාවන් ගැන බුදු කෙනෙක්ගේ විශේපතයන් ගැන බුදු කෙනෙක්ගේ ඥාන සම්භාරය ගැන කොහොම දෙහෙම වෙන්නේ බුදු හාමුදුරන්ට කොහොම දෙහෙම වැටහෙන් උන්වහන්සේගේ ඔය ගුණ කොහොමද කිය එහෙම තමන්ගේ නුවනින් හිතලා සාමාන්‍ය මනුස්සයකුට බුදුගුණ තේරුම් ගන්න අමාරුයි කියෙන්. බුදු කෙනෙක්ගේ විශේපතය ගැන තර්කානුකුලව හිතහිතා ඉන්න ගියොත් ඔහුගේ හිත විපිරිසර වෙනවා මිසක් ඔහුටත් පී අතාස භාවී තේරුම් ගන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකවිදූ ගුණේ තුළ උන්වහන්සේ අපිට පෙන්නන්නේ උන්වහන්සේට මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක දහතු ගැන සත්ව තලයන් පිළිබඳව සත්‍යයන් උපදින ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා විතරක් නෙවෙයි. ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ ලෝකයන්ගේ මිදෙන මාර්ගය දෙව්මිනිස් ලෝකයාටම කරුණාවෙන් දේශනා කරලා මේ සතරාපායි වැටි යන සත්වලෝකොල ඉපදීපදියන මේ දීර්ඝ සංසාර ගමනින් මිදිලා ධර්මාවබෝධය කරා යන්න ලෝක සත්වයන්ව බුදු කෙනෙක් පහළ වෙලා යොමු කරනවා. අපි චුට්ටක් විමසල බලමු බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරපු යම් දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා ඇසුරෙන් බුදු කෙනෙක්ගේ තියෙන මේ අවබෝධඥානී විශ්වය ගැන තියෙන උන්වහන්සේට තියෙන අවබෝධය සත්ව ලෝක සත්‍යයන් උපදින තල ගැන යම් දැනුමක් අපි ඇති කරගන්න උත්සාහයක් ගම. පිංහතුනි අංගුත්තර නිකාය සඳහන් වෙනවා ලෝක දහතු විඤ්ඥාපන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් අහනෝ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මීට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩහිටිය සිකී කියන බුදුරජාණන් වහන්සේට අභිභූ නම් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන මං අහලා තියෙනවා. මේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතාබස් කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් පිහිටලා තිබුණ කියලා තථාගතයන් වහන්සේ මීට පෙර දවසක් දේශනා කරා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල සත්‍යයන් එක ඉරදියෙන් කතා කරන්න පුළුවන්නං ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ විශ්වය තුළ අනෙකුඩ් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා බුදු කෙනෙකුට ඇහෙන්න සත්ව ලෝකවට කතා කරන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්පමෙයයි කි. සීමා කරන්න බෑ කිය. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරන්න ගියේ නෑ. මොකද මේ ලෝක විශ්ය අචින්ත්‍ය දෙයක්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් අහනවා අනේ ස්වාමීනී අපි ආසයි තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ලෝතුරා බුදු කෙනෙකුට මේ ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ආයිමත් ඇහුවා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය බුදු කෙනෙකුගේ හැකියාව අනන්තයි අප්පමෙයයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ පිළිතුරක් දීලා ඒ ගැන විස්තර නොකර නවත්තන්නේ ඒක අවබෝධයට නිවන් අවබෝධයට හේතුවෙන දෙයක් නෙමේ. සමහර වෙලාවට ඒ දෙන පිළිතුර තුළ සාමාන්‍ය කෙනා විශ්වය ගැන ලෝකයේ ගැන හොයන්න කොහොමද වුව හොයා කාලේ ගත කරන්න ගිහිලා ඔහු ප්‍රමාදයට පත්වෙන. ඔහු ධර්මාවබෝධය කරා යොමු කරන්න තියෙන කාලය ඔහු අහිමි කරගන්න. ඒ නිසා දෙවනි වතාවක් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්පමෙයයි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ සමහර පිළිතුරු දෙන ක්‍රම තියෙනවා. නිවන් අවබෝධය ගැනම අදාළ වෙන ප්‍රශ්නයක් නම්
ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියන එක වතාවෙම උන්වහන්සේ ඒකට ධර්මානුකූල පිළිතුර දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙද බෙදා ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට කොටස් වශයෙන් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට ධර්මයේ කියනවා විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි අහන කෙනා දන්නෙත් නැහැ සමහර ලාවට මොකද්ද මම මේ අහන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නම් වාලේ අහනවා. එක්ක අහන්න ඕන නිසා මොකක් හරි අහන. එක්ක ඔහුට තේරෙන්නෙත් නැහැ මේ අහන දේ මොකද්ද මේ අහන අර්ථය. එතකොට එවැනි සමහර ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අහනවා. එහෙම ඇසීම තුළ ඔහුගෙන්ම ඊට අදාළ උත්තරේ මතුවෙනකොට ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒකට කියන පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා. පෙරලා ප්‍රශ්න අහන කෙනාගෙන්ම ප්‍රශ්න කරමින් ඔහුට අවශ්‍ය ධර්මාවබෝධය ලැබෙන ආකාරයට දහම් දෙසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම නිවන් අවබෝධයට උපකාර වෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුරු දීම තුළ කෙනෙක්ගේ සද්ධාව ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මාවබෝධය කරා යන විදිහට සද්ධාවාරි ඇති කරගන්න හේතු වෙනවා නම් පළවෙනි වතාවේ පිළිතුරු නොදී දෙවෙනි වතාවේ පිළිතුරු නොදී තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට ආනන්දේ නුඹ නැවත නැවතත් පුන පුනා යලිත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. තවත් ප්‍රශ්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියන ටපනීය පඤ්ඤා. ඒ ප්‍රශ්නවලට ඒ උත්තර තමන්ට වැඩකුත් නැහැ අනුන්ට වැඩකුත් නැහැ. නිකන් අහන්නම් වාරි අහන ප්‍රශ්න තියෙනවා. ඒවට පිළිතුරු දීමෙන් ඒක බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේ දන්නවා මේක කිසිම අර්ථයක් නැහැ. දැන් සාමාන්‍ය නිකන් සමාජෙ හිතන්න මිනිස්සුන්ගේ ඔන්න ප්‍රශ්න තියෙනවා. ගහද ගෙඩියද ඉස්සෙල්ලා හටගත්තේ. ඔන්න දැන් තර්ක විතර්ක දිගට යනවා. කෙනෙක් කියන ගහ කියලා. එතකොට එහෙනම් ඒ ගහට ගත්තේ මොන ගෙඩියෙන්ද? මොන ඇටෙන්ද ඒ ගහ මතු උනේ පැල දැම්මේ. එතකොට කවුරුහරි කියන නෑ නෑ ගෙඩිය. එහෙනම් ඒ ගෙඩිය හටගත්තේ මොන ගහින්ද? දැන් ওই වගේ වර කිකිලිද බිත්තරේද හටගත්තේ. ওই වගේ මිනිස්සු අතර තියෙනවා උත්තර නෑ. ඉතින් ඔහි තර්ක විතර්ක කර කර වාද විවාද කර කර ඉන්න ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට එවැනි අඥාන ප්‍රශ්න බුදුරජාන් වහන්සේගෙනුත් යම් යම් අන්න තීර්ථකයෝ යම් පුද්ගලයෝ ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු නොදී නිහඬව ඉන්න. එවැනි ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒවට කියන තපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬව සිටිය ප්‍රශ්න. එතකොට මේ වගේ අවස්ථාවල දැන් අතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ආයිමත් අහනවා තුන්වෙනි වතාවටත් අහනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්වයන්ට ඇහෙන කතා කරනවා කියලා මං අහලා තියෙනවා. තථාගතයන් වහන්සේම දවසක් මේ ගැන දේශනා කරා. එහෙමනම් ස්වාමීනි බුදු කෙනෙකුට මේ විශ්වය තුල කොයි තාක් දුරට සත්වයන්ට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා දැන් ආයෙමත් අහද්දී බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දය නුඹ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්න විමසනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ධාරණය කරගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු ගැන විස්තරයක් කරනවා. මේකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියනවා. මේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට මේ විශ්වය තුල විහිදිලා යනවද? මේ පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. දුක් සහිත තැන්. අකුසල් කරලා පව්කම් කරලා ඒවැ විපාක හැටියට උපදින සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. ඊළඟට මනුස්ස ලෝක එකයි. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක 6ම ඉහළට අහසෙ පිහිටලා තියෙනවා. යොදුන් 42000 බැගින් පරාසය තුල කියන මේ දිව්‍ය තල පිහිටලා තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ චාතු මහරජික දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තව්තිසා දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ওই විදිහට දිව්‍ය තල පිහිටලා තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා.
පළවෙනි ධ්‍යානයේ, දෙවනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන මේ රූපී ධ්‍යාන ලබලා භාවනා කරලා රූප ධ්‍යාන සහිතව භාවනා වඩපු අය උපදින බ්‍රහ්ම තල 16ක් තියෙනවා. ඒවට කියන රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපී බ්‍රහ්ම තල 16ක් තියෙනවා. අරූප ධ්‍යාන වඩන අය ඉන්නවා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩන අය උපදින බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු කරාම තල 31ක් වෙනවා. මෙන්න මේ තල 31 රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්ම තල 4යි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කිය. ඔන්න ඔතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුළම සූර්යාව දහසක්, චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියෝ. සතරා පායවල් 1000ක්, දිව්‍ය ලෝක 6වත් 1000ක්, අර තල 31 දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වේ. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දස දහස. ඒ කියන්නේ ඒ වගේම දස දහසක ප්‍රමාණයක් එක වැඩි කරනවා, එකතු කරනනේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවි සහස්‍රී ලෝක ධාතුව. ඒ තුලත් මේ වගේම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සතරාපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්‍රී ලෝක ධාතු. අර දහස දස දහසෙන් ගුණ කරා 10.6 වෙනි ඵලයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ දිවි සහස්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකින් වැඩි කරපුවාම ඒ තමයි කිව්ව ත්‍රි සහස්‍රී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළා තියෙන මේ ත්‍රි සහස්‍රී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දස දහසක් ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්නත් පුළුවන් කියෝ. අර කියන චූලනිකා ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට කැමතිනම් අධිෂ්ඨාන පිහිටවල දිවි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න මේ සප්ත ලෝකවලට ඇහෙන්න ඉරදීන් කතා කරන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේට ත්‍රි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදීන් කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ සත්වලෝකොල සත්වයන්ට ඉරදි බලෙන් ආලෝක ධාරාවන් පිටත් කරලා යවනවා කියන ඉරදියෙන් විශ්වය පුරා ආලෝක ධාරාවන් යවනවා එකවර. අපි මේ කතා කරන ආලෝක වේගයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉරදිය එකවර මේ සත්වලෝකවලට ආලෝක ධාරාවන් පිට කරලා මේ ආලෝකයත් එක්කම ඒ සත්වයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දේවානුභාව ඉක්මවාගේ ආලෝක ධාරාවන් කියලා ඒ දිවියන් බ්‍රහ්මයන් මේ ආලෝක ධාරාවන් හඳුන ගනිද්දී ඒත් එක්කම ඔවුන්ට ඇහෙන විදිහට දහම් දෙසන්න පුළුවන් කෙනවා. එතකොට අපිට පේනවා අපි මේ කතා කරන ආලෝකයේ වේගයේ ශබ්දයේ වේගයත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ 이르දි මේ හැකියාව අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ 이르දි විශ්ය අචින්ත්‍යයි, ලෝක විශ්ය අචින්ත්‍යයි, බුද්ධ විශ්ය අචින්ත්‍ය දේවල් මේවා. එතකොට මේ දේශනාව කරද්දී දැන් සාමාන්‍යයෙන් සද්ධාාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය ගැන බොහෝ පැහැදීමට පත්වෙච්ච ශ්‍රාවකයෙකුට නම් අනේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම ඉර්දිමත් කෙනෙක් නේද, උන්වහන්සේ මොන තරම් පුදුම කෙනෙක්ද කියලා සද්ධාාවක් ඇති. ආනන්ද හාමුදුරුවොත් ඒ වගේ බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟේ ලොමුඩ හැගත් මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. කියනවනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වය ගැන මේ දේශනාව කරද්දී තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අවබෝධඥානෙ බුදු කෙනෙකුගේ තියෙන මේ හැකියාව ගැන අහද්දි මගේ ඇඟ කිලිපොලාගෙන ගියා. ස්වාමීනි මගේ ඇඟ ලොමුඩ හැගත්තා කියලා. එතන හිටියා උදායි කියලා දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාත ස්වාමීන් වහන්සේට. මේ උදායි හාමුදුරුවෝ බොහෝ වෙලාවට නොයෙක් විදිහට යම් යම් අයට නින්දා පහස කරනවා, උසුළු විසුළු කරන භික්ෂුන් වහන්සේ නම. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ මේ ශ්‍රද්ධාවත් එක්ක ඇතිවෙච්ච පැහැදීම දැකපු උදායි කියනවා, ආනන්ද මේ ඔයාට මොකද ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේටනේ, ඔයා මොකද ඔච්චර මේ උද්දාමයට පත් වෙන්නේ? ලොමුඩ හැගත්තලු, මේ ඇඟ කිලි පොලාගෙන ගියාලු. ආනන්දට මොකද්ද මේ තියෙන මේ අමුතු දේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උදායි කටවහ ගන්න කියෝ. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතු වේ.
බුදුරජාණන් වහන්සේ වදන මහණෙනි ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇතිවෙච්ච පැහැදීම සද්ධාව ආනන්දට හත්වාරයක් සක්විති රජකං කරලා සක්‍ර දෙවියන් වෙලා වාර ගණනාවක් ඉපදිලා නොයෙක් සිතු තනතුරු ලබන්න තරම් ඒ පුණ්‍ය සිතුවිල්ල බලවත්. නමුත් මහණෙනි ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ උතුම් අරහත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරනවා. එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙකුගේ තියෙන අවබෝධය විශ්වය ගැන තියෙන හැකියාව ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපිට යම්තන් හරි මේ දේශනාවලින් පේනවා අපි මේ ඉන්න ලෝකයේ වගේ තවත් ලෝක තවත් සත්‍යයන් උපදින සත්ව තල මේ විශ්වය පුරා කොයි තරන්නං ඇද්ද. ඒ නිසයි ලෝක විශ්‍ය අචින්තයයිකි. මේ වෙනස් සෙවී යන්න මේ විනාශවවී යන මේ විශ්වයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සත්ත සුරියොද්ගමන සූත්‍රයේ තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ මොන තරන් සත්වලෝක මේ විශ්වය මොන තරම් මේ ලෝක දහතු තිබුණා කාලෙකට මේවා යම් යම් සත්ත තල මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙන මේ ලෝක දහතු එකින් එක කාලෙටකට විනාශවවී යනවා. ආය කාලයක් ගිහි ලායමත් ඒව හටගන්න. සත්ත සුරියුද්ගමන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මනුස්සලෝක කාලයක් එනවා කියනවා අවුරුදු දස දහස් ගානක් වර්ෂාවක් නැති කාලයක් එනවා. එතකොට වැස්සක් නෑ මේ වැස්ස නැති වෙලා කාලයක් යනකොට වර්සාාව නැතුව යන අවුරුදු දස දහස් කනං වර්සාාවක් නැතිවෙන. හැබැයි ඔය මට්ටමට එනකොට මනුස්්‍යයන්ට දැන් එන්න මේ මහපොලොේ වැස්ස නෑ කියන වගාවල් ටික විනාසන කන්න බොන්න තියෙන එලෝලු ටික මේ හදාගත්ත දේවල් විනාස වෙලා යන. මිනිස්සුන්ගේ ආහාර ගැන මේ පෘතුවයේ තියෙන මේ ආහාර රටාව සම්පූර්ණයම විනාසයට පත්වෙලා යනවා වර්සාාව නැතිවීම තුළ. මේ මුළු ලෝක දහතුවට මේ ලෝකේම වර්සාාව නැති වෙලා යනවකි. එහෙම කාලයක් යනකොට බොහෝ කාලයක් යද්දේ තවත් සූරියාවෙක්ගේ ආලෝකය මේ පෘතුවියට වැටෙන්න්න පටන්ගන්න. දැම් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙනවා මේ විශ්වය තුළ මේ වගේම තවත් සූරියාව ඉන්න. තවත් ලෝක දහතු තවත් සත්ව තල ඉන්න. ඒ වගේ මයි ධර්මය සඳහන් වෙන කාලෙකට මේ විශ්වය තුළ තියෙන මේ ලෝක දහතු සංවට්ටිය විවට්ටි කාලෙකට මේවා එන්න ප්‍රසාරණය වෙලා ඇතට ප්‍රසාරණය වෙලා යන. කාලෙකට මේ ලෝක දහතු ටික ලංවෙනවාර තියෙන ග්‍රහතාරකා මේ තියෙන සූරියාව චන්ද්‍රයෝ ටික පෘතුවියවලට ලංවෙන්. එතකොට අනෙකුත් ලෝක දහතුවල තියෙන මේ සූරියාවන්ගේ ආලෝකයේ පවා ටිකෙන් ටිකානෙක් ලෝක දහතුවලට වැටෙන්න අවස්ථාව තියෙන. එතකට බුදුරජාණන් වහන්සේ මෙතනදි සත්ව සුරියොද්ගමන සූත්‍රය උන්වහස විස්තර කරන මහණෙනි කාලයක් යනකොට මේ සූරයාගේ ආලෝකයට අමතරව තවත් සූරියාවගේ ආලෝකය පෘතුවියට වැටෙන. තැන් හිතන්න මේ එක සූරියාවගේ ආලෝකෙ වැටෙනකොට අපේ ලංකාවේ අයට ඒ තරන් නොදැනුනාට සමහරලාවට පහුගිය මාසේ දෙක තුළ මේ ඇතිවෙච්ච යම් පුංචි සෙල්සිය සංසක 4ක 5ක වැඩිවීමක් දරාගන්න බැරුව දාඩිය දාගෙන මුළු පුද්දුම අමාරුවක් මේ වෙනි සමහර පලාත්තුල අන්රාධපුරේ පැත්තට යනකොට සෙල්සිය සංසක 37 විතර උෂ්ණත්ති වැඩිවිච්ච දවස් තිබ්බ පහුගේ මාසවල මිනිස්සු පුදුම අමාරුයි සැරින් සැරේ ඇඟ හෝදනවා වතුරගාගන්නවා. එතකොට අපේ රටවල්වලට මේ පොඩ්ඩක් උෂ්ණත්ති වැඩි වෙනකොට දරාගන්න අමාරුයි. මේ ලෝකෙ සමහර රටවල් තියෙනවා උෂ්ණ කාලවට සේසිය සංසක 40 50 55 උෂ්ණත්ති වැඩිවෙන. එතකොට ගිනියම් වෙච්ච පරිසරයක් ඇතිවෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තවත් සූරියාවගේ ආලෝකෙ මේ පෘතුවියට වැටෙන කාලයක් එනවා කියෙන්. කාලයක් ගිහිල්ල තවත් සූරියාවගේ ආලෝකෙ මේ පෘතුවියට වැටෙනකොට කුඩා ගංගා ඇලදොල මේ වැව්පොකුණු ලින් සියල්ල හිදිලා වේලිලා පොළොව කරකුට්ටං වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේ කුඩා ගංගාවල් ඇලදොල ලිං මනුස්්‍යයන්ට යම්තන් හරි වතුර පොදකට හරි ඉතුරු වෙච්ච යම්තාක් දෙයක් තිබුණද මේ සියල්ල දෙවනි සූරයාගේ ආලෝකෙ පෘතුවියට වැටෙනකොට මේ සියල්ල හිදිලා අවසන් වෙලා යනවා කිය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකතිම මේ සත්ව සුරියොද්ගමන සූත්‍ර පෙන්න්නනේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ නිසා අප්‍රමාදීව ධර්මාවබෝධය ලබන්නම මහන්සිගන්න. එහෙම කියල බුදුරජාණන් වහන්සේ ආයමත් පෙන්න්නන මහණෙනි තවත් කාලයක් යනකොට බොහෝ කාලයක් යනකොට තවත් සූරයාවගේ ආලෝකෙ පෘතුවියට වැටෙන. හැබැයි ඔය වෙනකොට මනුස්්‍යයන් මේ ලෝකෙ තුළ මනුස්්‍යයන්ට ජීවත්වෙන්න පුළුවන්කමක් නෑ. ඔවුන් සියලු දෙනා මිය පරලොව ගිහිල්ල සත්‍යයන් මේ සියලු දෙනා විනාසයට පත්වෙන.
එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තුන්වෙනි සූරයාගේ ආලෝකෙ පෘථිවියට වැටෙනකොට විශාල ගංගාවල් ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියලා හඳුන්නපු මේ පංච මහා ගංගාවල් ඇතුළු විශාලම ගංගාවල් හිඳිලා යනු. එතකොට කලින් දෙවනි සූරයාගේ ආලෝකෙ වැටනකොට පුංචි කුඩා ගංගා ඇල දොල මේවා ලිං පොකුණු මේවා හිඳිලගයාට තුන්ගනි සූරයාගේ ආලෝකෙ පෘථිවියට වැටෙන කාලෙනකොට විශාල ගංගා සියල්ල හිඳිලා යනවා කියනවා මේ ලෝකෙ. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න මහන්සි ගන්න ධර්මාවබෝධයටම වීරිය වඩන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකෙ පෘථිවියට වැටෙන. මේ හතරවෙනි සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට විශාල ගංගාවල් හටගන්න විල් තියෙනවා. හිමාල වනාන්තරයේ ඉහළ තියෙන චද්දන්ත විල අනෝතත්ත විල ආදී මේ මහා විල් විශාල ජල දහරාවන් හටගෙන විශාල ගංගාවල් ගලාගෙන යන මේ මහා විල් සියල්ල හිඳිලා යනවා කිය. අද අපිට පේනවා ලෝකෙ දැන් සමහර විල් තියෙනවා. ඔබහල ඇති ලෝකයේ සමහර රටවල තියෙන විල්. අපේ රටවල් වගේ 3-4 ගුණයක් විශාල. සමහරලාට මුහුදක් කියලා හිතන තරම් විශාල විල් තියෙනවා. පංච මහා විල් කියනවා. එතකොට ඔබ ඉගෙන ගැන ඇති මේ සියලු විල් විශාල විල් සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. හිමාල කඳුමුදුනේ තියෙන මේ මහා ගංගාවල ජලය ගලාගෙන යන විශාල විල් පවා හිඳිලා යනවා හතරවෙනි සූරයාගේ ආලෝකෙ වැටෙන. ඊළඟට කාලයක් යනකොට මේ හැම තැනකදීම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකෙ පෘථිවියට වැටෙනවා. එතකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්න. මහා සාගරයේ ජලය හිඳීගෙන වේලීගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය අඩුවෙන හැටි තල්ගස් 10ක් තරම් තල්ගස් 7ක් තරම් තල්ගස් 6ක් තරම් ඔය විදිහට වතුර හිඳීගෙන ගිහිල්ලා අවසානයේ ගොබ් ඇටයක් පොඟෝ ගන්න තරම්වත් වතුර නැති මට්ටමට මහා සාගරයේ ජලය හිඳිලා යනවා කියලා. ඔබට පේනවා මේ ලෝකයේ දිහා ගත්තාම මේ අපි ඉන්න පෘථිවිය තුල මහපොළොවට වඩා තියෙන ජලය ඔබ සිතියමක් අරගෙන ලෝක සිතියමක් අරගෙන මේ පෘථිවියේ ස්වභාවය ඔබ මැන්නෝ. මේ පොළොව තියෙන ප්‍රමාණවලට වඩා විශාල වශයෙන් මේ ලෝකෙ පිරලා තියෙන්නේ මහා සාගරේ සාගර ජලය. එතකොට මේ මහා සාගරයේම හිඳිලා ගිහිල්ලා සාගරයේ තියෙන ගැඹුරුම තැන පවා ගොබ් ඇටයක් පොඟෝ ගන්නවත් ජලය නැති ප්‍රමාණයට මහා සාගරයේ හිඳිලා යනවා. පස්වෙනි සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඊළඟට ඔහොම කාලයක් ගිහිලා 6 වෙනි සූර්යාගේ ආලෝකයේ වැටෙනකොට මුළු පෘථිවියම දුම්දාන මට්ටමට පෘථිවියෙන්ම දුම්දාන්න පටන් ගන්නවා කියලා. ඔබ දන්නවා සාමාන්‍ය නිකන් හිතන්න මැටි වළඳක් රත් කරනකොට ගිනියම් වෙලා දුම්දාන්නේ යම්සේද ඒ වගේම මේ පෘථිවියේම උෂ්ණත්වය වැඩි වෙලා මුළු පොළොවම දුම්දාන මට්ටමට පත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. 7 වෙනි සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකෙ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 7 වෙනි සූර්යාගේ ආලෝකෙ පෘථිවියට වැටෙනකොට අර දුම් දනමමින් ගිනියම් වෙලා තිබ්බ පෘථිවිය ගිනිගෙන අලු දූවිලි වගේ විසිරිලා මේ විශ්වය තුල විනාශ වෙලා පුපුරමින් කෑලි ගිනිගෙන විනාශ වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේසා විශාල මහා පෘථිවිය මේසා විශාල මහා සාගරයේ ජලය මේ සියල්ල පවා විනාශ වෙලා ගිනිගෙන මුළු පෘථිවියම අලු දූවිලි බවට පත් වෙලා මේ විශ්වය තුල ගිනි ගනිමින් පුපුරමින් විනාශ වෙලා යනවා කියන. මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියනවා. මේ විදිහට සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ මේ විශ්වයේ මේ ලෝක ධාතුවම විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේනවා කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ ලෝකෙ බොහොම සදාකාලිකයි. මේ ලෝකෙ හැමදාම පවතිනවා. මේ තරම් විශාල විශ්වයක් විනාශ කරන්න බෑ. මේ මහා සාගරයේ කාට දෙහිම කියන්න පුළ ඔය වගේ තර්ක විතර්ක කර ඉන්න අය ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මේ අද ඊයේ වෙන එකක්වත් හෙට අනිද්දා වෙන එකක්වත් තව අවුරුදු 50කින් 100කින් වෙන දෙයක් නෙමෙයි.
කල්ප ගණනාවක් යනකොට විශ්වයේ සිද්ධ වෙන දෙයක්. හිතකොට මේ එක සූරියාවේ ආලෝකෙ වැටිලා තවත් සූරියාවේ ආලෝකෙ වැටෙන්න විශාල කාලයක් යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි දීර්ඝ කාලයකට පසු අවුරුදු දසදහස් ගානක් ලක්ෂ ගානක් වෙන්න පුළුවන් මේ දීර්ඝ කාලෙ. එතකොට මේ විදිහේ කාල පරාසයක් තුළ මේ විශ්වය අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුදුනුවනින් උන්වහන්සේ පෙන්වා මහණෙනි මේ වගේ මේ ලෝක ධාතුම විනාශ වෙලා ගිනිගෙන දැවිලා විනාශ වෙන කාලයක් එනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙම විනාශ වෙනවා නම් එතකොට මේ ලෝකවල ඉන්න සත්වයන්ට මොකද වෙන්නේ? මේ සත්වයන් සියලු දෙනාම සතර අපායේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක මේ සියල්ල විනාශ වෙලා යනවා මේ විනාශෙදී. එතකොට මේ සත්වයන් සියලු දෙනාම ආභස්සර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිවී ඉන්න සත්ව කොටසක් බවට පත්වෙනවා කියලා. ඔවුන්ට ආයෙමත් පරිසරයක් හැටියට පෘථිවියක් කාලයකට පස්සේ හරි සකස් වෙලා ඒ සත්වතල සකස් වෙන තෙක් ඔහේ අහසේ පාවිවී ඉන්න මේ විශ්වය තුළ ඔහේ පාවි ඉන්න සත්ව කොටසක් බවට පත්වෙනවා. ඒ අයට කියන්නේ ආභස්සර කියලා. ආභස්සර නමින් අහසේ පාවි ඉන්න සත්ව කොටසක් හැටියට ඔහේ පාවි ඉන්නවා කියනවා සත්‍යයක්. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා ගියත් අවිද්‍යාවත් තණ්හාවත් නිසා සසර ඉපදී යන සත්වයන්ගේ සංසාර ගමනේ අවසානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එතකොට ඔය වගේ සත්ව සූර්යෝද්ගමන කියන සූත්‍රය තුල මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා සූර්යාව 7කගේ ආලෝකෙ වැටිලා මේ ලෝකයේ විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට ආයමත් ලෝක ධාතුවක් හටගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝනිකායේ තියෙන අග්ගඤ්ඤ කියන සූත්‍රය තුළ. අග්ගඤ්ඤ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ විනාශ වෙලා ගිය ලෝක ධාතුවක් කල්ප ගානකට පස්සේ ආයමත් සකස් වෙලා මේ විදිහටම සත්ව ලෝක සකස් වෙලා යන ආකාරය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් කාලයක් යනකොට අර විශ්වය තුළ ගිනිගෙන දිලිසිලා විනාශ වෙලා අලු දූවිලි වගේ විසිරිලාගිය මේ අංශු කාලයක් යනකොට මේ දැන් සූර්යාව 7කගේ වැඩි ආලෝකේ එන්නේ අඩුවෙලා මේ සූර්යාවන්ගේ ආලෝකය අඩුවේගෙන යන කාලයක් එනවා. අවසානයේ යන්තම් එක සූර්යාවගේ ආලෝකයේ පමණක් පෘථිවියට වැටෙන කාලයක් එනකොට අර විශ්වය තුළ තියෙන මේ අංශු එකතු වෙලා යන්තම් කිරිවල යුදේ වගේ පෘථිවියක් තමයි කියන ඉස්සල්ලාම හැදෙන්නේ. හරියට වලාකුලක් කිරිවල යොදේ වගේ අර අංශු එකතු වෙලා සකස් වෙනවා. ඒ වෙනකොටත් අර සත්වයන් අහසේ පාවි ආභස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා. මේ කිරිවල යොදේ වගේ සකස් වෙන මේ පෘථිවිය කාලයක් යද්දී ටික එකතු වෙලා ඔන්න ආයෙමත් සකස් වෙලා එනකොට මේ පොළොවෙන් සුගන්ධයක් මතුවෙනවා කියන. දැන් අර අහසේ පාවි ඉන්න මේ සත්වයන් මේ ගන්ධය ආග්‍රහණය කරන්න පටන් ගන්නවා. මේ ගන්ධය ආග්‍රහණය කරනකොට ඔවුන්ට බොහොම සතුටක් ඇති වෙනවා. ඔවුන්ට රසයක් දැනෙන්න පටන් ගන්න. දැන් බලන්න සමහර දැන් අපි කන මනුස්ස ලෝකෙ මිනිස්සු අපි ජීවත් වෙන්නේ කබලින්කාර ආහාර කියලා ධර්මයේ පෙන්නන්නේ මේ හපලා කන බොන මේ පේන්න පිගාන්ට තියලා කන බොන ආහාර ගොරෝසු ආහාර. ඒවට කියන කබලින්කාර ආහාර. හැබැයි දෙවියන් බ්‍රහ්මයන් ඒ අයත් ශරීරයේ පවත්තන්න යම් ආහාරයක් අවශ්‍යයි. හැබැයි ඒ අයගේ ආහාර මේ අපි කනවා බොනවා වගේ ගොරෝසු ආහාර නෙමෙයි. ඒවට කියන්නේ සියුම් ආහාර. ඒ අය ආග්‍රහණයෙන් තමයි ඒ ආහාරවලින් ඒ සුවඳ සමහර දෙවිවරු ගැන තියෙනවා සුවඳ ආග්‍රහණය කරන. මල් සුවඳ ආග්‍රහණය කරන දෙවිවරු. ගස්වල තියෙන පොතු සුවඳ මේ වගේ තියෙනවා. දේශනාවල අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මේ උක්ෂ දේවතාවරු ඉන්නවා. ඒ ගස්වල තියෙන පොතු සුවඳ මල් සුවඳ ගෙඩිවල සුවඳ ඒවා ආග්‍රහණය කරනකොට ඔවුන්ගේ කුසගින්න සංසිඳෙනවා කියලා. ඊළඟට බලන්න මේ දෙවියන් ගැන එහෙම සඳහන් කරනවා වගේමයි ඔබ අහලා ඇති සමහර අමනුස්ස කොටස් ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා. ඔවුන් අර පිළිකුල් දේවල් ආග්‍රහණය කරමින් සමහර ලාවට අසූචි වෙන්න පුළුවන් මල මුට්ට වෙන්න පුළුවන් පිළිකුල් දෙයක් දුගඳ හමන දෙයක් ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න නම් ඔවුන් ඒ ආග්‍රහණය කරන. මිනිස්සු කනවා බොනවා වගේ සමහරලාට මේ සත්තු තිරිසන් සත්තු ඌරෝ බල්ලෝ ගිහිල්ලා මේ අසූචි කනවා වගේ අමනුෂ්‍යයෝ ඒවා ආහාර කරගන්නවා නෙමෙයි ඒක ආග්‍රහණය කරන. ආග්‍රහණයෙන් ඔවුන්ගේ කුසගින්න නිවෙනවා. ඒක තමයි ඔවුන්ගේ ආහාරය. එතකොට ඒ වගේ අර ආභස්සර නමින් අහසේ දාට පාවි ඉන්න මේ සත්වයන් අර පොළොවේ තියෙන පෘථිවියේ හමන මේ පෘථිවි රසය ආග්‍රහණය කරන්න පටන් ගන්නවා. පෘථිවි රසය ආග්‍රහණය කරද්දී
ඔවුන්ගේ ශරීරවල ටික ගොරෝසු භාවයක් ඇතිවෙන්න පටන්ගන්න. කාලයක් යනකොට අර කිරිවල යොදේ වගේ සකස්වෙච්ච පෘතුවිය දැන් එන්න ටික විශාල වෙලා සම්පූර්ණයම පෘතුවිය හැදෙන්නේ කිරිවල යොදේ වගේ. තාම මේ ලෝකයන් වෙනස් වෙලා මේ ජලය මේ හටගෙන නෑ කිරිවල යොදේ වගේ පෘතුවියක් තියෙන බොහොම සුවඳයි. එතකොට මේ පොළොව මට්ටමේ දැන් අහසේ පාවි ඉන්න මේ පිරිස අර කිරිවල යොදේ වගේ තියෙන මේ ආග්‍රහණය කරපු පෘතුවි රසය දිවගාලා එක හොඳටම ආග්‍රහණය කරමින් ආහාර කරගන්න පුරුදුවෙන්. ඒ තුළ ඔවුන්ගේ ශරීර ටික ගණ වෙලා ගොරෝසු වෙලා අර ශරීරවල තිබ්බ දීප්තිමත් භාවය අහස යන්න පුළුවන් ආලෝක විහිදෙන ස්වභාවේ නැතුව ඔවුන් ටික පොළොව ආශ්‍රය කරගෙන පාවි ඉන්න පිරිසක් බවට පත්වෙන්. එදකොට මෙහෙම තමයි කාලයක් යනකොට ඔවුන් පොළෝ මට්ටමට ලංවෙන්. බුදුරජාණන් වහස පෙනම් මේක මේ අවුරුද්ධකින් දෙහෙකින් වෙන කන්න මේ අවුරුදු දහස් ගණන් දීර්ඝ කාලයක් යනකොට මේ පෘතුවිය එන්න ගොරෝසු වෙලා පෘතුවියෙන් හටගන්නවා යම් ආහාරපාට පොළොවෙන් සකස්වෙන්න පටන්ගන්න මුල් කාල. ඒව ගැන ඒ කාලෙ හඳුන්නන වචන තියෙනවා අදාපිට මේ වචන පුරුදු නැති වෙන්න පුළුව. ඒක තින භූමි පපඩන් කියලා පොළොවෙන් හටගන්න ආහාර වර්ග තියෙන. ඒව ඔවුන් ආහාර කරගන්න. එතකොට ඔවුන්ගේ ශරීර තවත් ගොරෝසු වෙන. කාලයක් යනකොට බදාලතා වැල් කියලා පොළොවෙන් හටගන්නවා වැල් වර්ගයක්. ඒක බොහෝම පැණි රසකින් යුක්ත ආහාර කරගන්න පුළුවන් වැල් වර්ග. එතකොට මේ වගේ නං ගණනාවකින් පොළොවෙන් හටගන්න ආහා වර්ග ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන. එතකොට මේ සත්‍යයන් මේ ආහාර කර ගැනීම තුළ ඔවුන්ගේ ශරීර ගොරෝසු වෙලා ඔවුන් පොළොව මට්ටමේ සිටින පොළොව ඇසුරු කරගෙන මේ ආහාර කර ගනිමින් ඉන්න සත්ව කොට සක් බවට පත්වෙන. ඔහොම කාලයක් යනකොට තමයි ඔවුන්ගේ ශරීර ගොරෝසුවීම තුළ මේ පොළොවේ ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මොවුන් දැම් පොළොව මට්ටමේ ජීවත්වෙන පිරිසක් බවට පත්වෙනකොට මුලින් පොළොවෙන් හටගන්නවා කියෙන ඇල්වී කියලා වී වර්ග. අපි මේ දකින්න වී වර්ගරනෙමේ බුදුරජාණන් වහස පෙන්න්නා මහනෙන ඒ කාලෙම ඇල්වීවල ස්භාවේ මේ වී ගස්වලින් කරලෙන් වී බිමට වැක්කෙරෙනවා කියන. මිනිස්සු ගිහිල්ල භාජන අරගෙන ගිහිල්ල පුරෝගෙන එනවා කියන. දැන් අපි දකිනවා අද තියෙන මේ වී වර්ග ගත්තහම් කොච්චර මිනිස්සු මහන්සියනවා මේට වතුර බඳඉන්න ඕන මඩ කරන්න ඕන වීහින්න ඕන ඊළඟට කරලේ වීටික එඩේක ගෙනහල්ල කොටන්න ඕන කොටලා ඉවරලා. එතකොට මේ වගේ විශාල වෙහෙසක් දරනවා මිනිස්සු ආහාර ටිකක් හොයාගන්න. හැබැයි මේ දීර්ඝ ආයුෂ පවතින මේ කාලවල පෘතුවිය හටගන්න කාලවල පොළොවෙන් හටගන්න මේ ඇල්වී ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේවා ඉබේම පොළොවෙන් හටගන්න. ඒ වගේමයි කරලෙන් පහලට වැක්කිරෙනවා කිනොවී තමන් ගිහිල භාජනවලට මේවා පුරෝගෙන මිනිස්සු යනවා කිය. එතකොට අපිට පේනවා මේ විදිහට තමයි අර ටික මේ සත්‍යයන් පොලෝ මට්ටමට ජීවත්වෙන මට්ටමට පුරුදුවෙන්. එතකොට මේ දේශනා බොහෝම දීර්ඝ දේශනාවක් ඊට පස්ස ඔවුන් ජනාවාස හදාගන්න හැටි ඔවුන්ගේ පාලනය පිණිස කෙනෙක් පත් කරගන්න හැටි ඊළඟට මිනිස්සු තමන් මේ භූමිය කොටස් වෙන් කරගෙන වෙනම ජීවත්වෙන පටන්ගන්න හැටි මේ විදිහට අර ආබස්සර නමින් පාවි හිටපු සත්ව කොටස මේ ලෝක ධාතු ආයමත් හටගෙන යනකොට ඔවුන් මේ සත්වයන් හැටියට සත්ව තලවලට ලෝකවලට බෙදිලා යන ආකාරය මේ අග්ගඤ්ඤ සූත්‍ර දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි මේ හැම තැනකදිම මේ මොන දේශනාවක් කරත් විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම තැනකදිම උන්වහන්සේ විශේෂයෙන්ම මතු කරලා පෙන්නන දේ තමයි මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් මේසා විශාල පෘථුවිය පවා අලු දූවිලි බවට පත්වෙලා මේ පටවි ධාතුව පවා දූවිලි බවට පත්වෙලා ගිනිගෙන විනාශ වෙන කාලයක් එනවා. මේසා විශාල ජලය පවා සතර මහා සාගරයේ ජලය පවා හිඳිලා අවසන් වෙලා හරියට මේ කකුලේ යටිපතුල පොඟෝගන්න තරංවත් වතුර නැතිවෙන කාලයක් එනවා මේ මහා විශ්වය තුළ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ සුළඟ සමාලාට සුළි සුළං ඇවිල්ල මහ විශාල සුළං හමාගෙන ගිය මේ මහා සුළඟ කාලයක් එනවා කියනවා පවන් අත්තකින්වත් පවන් සලලා සුළඟක් හොයාගන්න බැරිවෙන මට්ටමට මේ සුළගේ ස්වභාවය අඩුවෙලා යන කාලයක් විශ්වයනවා. ඒ වගේ මයි මේ රස්නේ මේ ගිනිගෙන විශාල විනාස වෙන මේ සූරියාව හතක් පායල මේ රශ්නී වැඩිවෙලා දරාගන්න බැරුව මේ ලෝකම විනාස වෙලා යන කාලේන.
එතකොට මේ විදිහට මේ බාහිර සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා ධාතුන්ගේ විනාශයන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා උන්වහන්සේ සිහිය උපදවනවා. ඒ නිසා මහණෙනි අපේ ශරීරය තුල පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර ආදී මේ සියල්ල දිරලා පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු. මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරව ලේ දහඩිය කඳුළු උරුණු තෙල් ආදී දිය වෙලා වැගිරිලා යන ආපෝ ධාතු කොටස් බාහිර පරිසරයටම එකතු වෙලා යනවා. මේ ශරීරයේ උණුසුමට අයිති තේජෝ ධාතුව බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා. මේ ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් වායෝ ධාතුව බාහිර සුළඟත් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. අපි සියලු දෙනාම මැරුණට පස්සේ මේ හුස්ම ටික පිට වුණාට පස්සේ ආයුෂයි උණුසුමයි විඤ්ඤාණයයි බැහැර වුණාට පස්සේ මේ මම මගේ කියලා පිළිගත්ත මේ බොහොම ලස්සනට මම මේක මගේ කියලා පිළි අරගෙන නොයෙක් උපක්‍රම යොදමින් ලස්සන කරගන්න හැමදාම ඉන්න සදාකාලික ඉන්න හිතාගෙන නොයෙක් උපක්‍රම යොදමින් ආත්ම වශයෙන් පිළිගන්න මේ දෘෂ්ටියෙන් බැසගත්ත මේ ශරීරයත් විනාශ වෙලා පස් වෙලා යනවා. මේසා විශාල බාහිර පඨවි ධාතුවත් ගිනිගෙන දැවිලා විනාශ වෙලා යන කාලයක් එනවන මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව ගැන කවර කතාවක්. මේසා විශාල බාහිර ආපෝ ධාතුව විනාශ වෙලා අවසන් වෙලා මහා සාගරයේ ජලය පවා හිඳිලා යන කාලයක් එනවන මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට ඇලුම් කිරීම ගැන කවර කතාවක්. මේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ බාහිර විශ්වයේ ඇතිවන විනාශයේ පෙන්නමින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන් ධර්මාවබෝධය පැත්තට ආධ්‍යාත්මික ශරීරයේ තුළ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යථා ස්වභාවය නුවණින් විමසලා ධර්මාවබෝධයේ පැත්තටම ශ්‍රාවකයන්ව යොමු කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් කරන්නේ. එනිසා අපිට පේනවා බුදු කෙනෙකුගේ මේ විශ්වය ගැන තියෙන හැකියාව. සමහර වෙලාවට ඔබට මේ දේශනාවල් ඇහෙනකොට අපේ නුවණට මේ මනුස්ස ලෝකේ ඉන්න මේ සාමාන්‍ය මනුස්සයන්ගේ නුවණට ඒක කොහොමද වෙන්නේ? එහෙමත් වෙන්න පුළුවන්. මේ විශ්වය තුල දැන් කොහොමද ඔක අපි ඔප්පු කරගන්නේ? ඒ වගේ නොයෙක් තර්ක විතර්ක ඇති වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විශ්ය අචින්ත්‍යයි. සාමාන්‍ය කෙනෙකුට විද්‍යාඥයෙකුට වේවා තාරකා විද්‍යාඥයෙකුට වේවා විශ්වය ගැන හොයන කෙනෙකුට වේවා බලන්න විශ්වය ගැන හොයලා අවසන් කරන්න පුළුවන්. ඒ නිසා මේක කොහොමද කියලා තර්ක විතර්ක කර හිටියොත් ඔහුට මුළු ජීවිතේම අවසන් වෙලා ගියත් ඔහුගේ හිත විපිලිසර වෙලා ඔහුට සමහරලාවට ඔළුව අවුල් වෙලා යන්න පුළුවන්. හැබැයි මේ විශ්වයේ ස්වභාවය නම් ඒ විදිහට තර්ක විතර්ක වලින් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඔය දේශනා සියල්ල එක්ක බුදුරජාණන් වහන්සේ අවසානයේ කැටි කරනවා. ඒ නිසා මහණෙනි මේ බඹයක් පමණ මේ ශරීරයකින් යුක්ත ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයකින් යුක්ත මේ ශරීරයේ තුල මේ කය නම් වූ ලෝකේ අවබෝධ කරගන්න ආයතන හයකින් යුක්ත මේ ශරීරේ මේ ලෝකයට තියෙන ඇල්ම අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරගෙන සසරින් මිදෙන්න වීරිය වඩන්න. ඒ පිණිසයි මේ සියලු ධර්ම දේශනා කරන්නේ අපි පින්කම් කරන්නේ අපි හැමදේම කරන්නේ නිවන් අවබෝධය අරමුණු කරගෙන තමන්ට පින් දහම් කුසල් දහම් වර්ධනය කරගන්න. එහෙමනම් ඒ පිණිස ඔබ හැමදෙනාම ඔබට පසුගිය වෙසක් කාලයේ තුල නොයෙක් විදියට ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පින්කම් මේ හැමදේකම එකම අරමුණක් තියෙන්නට ඕනේ. මේ කරන සියලු පින් අපිට නිවන් අවබෝධයට උපකාර වේවා කියන චේතනාව. ඒ නිසාම තමයි අපි නොයෙක් පින්කම් සංවිධානය කරන්නේ. ඔබ හැමදිනාට මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අනිත්‍ය ස්වභාවය මේ දුක මේ ලෝකෙ කිසිම දෙයක් අපිට අපේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නෑ. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමමයි මේ ලෝකයෙන් මිදෙන්න දුකින් මිදෙන්න තියෙන අපිට තියෙන එකම මාර්ගය. ඒ පිණිස ඔබ හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම වීරිය නුවණ පහළ වේවා. ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් අප්‍රමාදී භාවය ඇතිවීම පිණිසම නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.